Okay, since I am new, I will introduce myself. I'm Achinta Jayasekara. I'm the head of marketing at EduLink International Campus, and I'll be doing an effective communication module for diploma in English. I'm going to basically have 4 sessions with you. මම ඉංග්‍රීසියෙන්ම ගියොත් වේගෙ වැඩිද නැත්නම් සිංහලෙන් යන්නත් ඕනේද කොහොමද? මලිත ඔය අන්මියුට් කරනවා පේනවා ඒනට කියන එක නම් ඇහෙන්නේ නැත. සර් දැන් ඇහෙනවද? සර් දැන් ඇහෙනවද මං කියන එක? දැන් ලාවට ඇහෙනවා. සර් සිංහලට පොඩ්ඩක් පැහැදිලි කරනවද? ඉංග්‍රීසියෙන්ම ගියොත් වේගෙ වැඩිද? හරි මම ඉංග්‍රීසි සිංහලයි දෙකම යන්නම්. මම ඔයගොල්ලොත් එක්ක සෙෂන්ස් 4ක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ හතරෙදි මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉෆෙක්ටිව් කමියුනිකේෂන් කිව්වහම ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් දේවල් ටික මල්ෂානි මිස් කියලා දෙනවානේ. ඒ නිසා මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපි කියන්නේ අපිට රස්සාවක් කරද්දී අපිට සිද්ධ වෙනවා යම් අවස්ථාවකදී presentations කරන්න. We'll have to do presentations sometime in our corporate career, whether it's corporate or if we start our own business. There will be instances where we have to do our presentations by ourselves. එතකොට මේ වගේ වෙලාවක අපි ගොඩක් වෙලාවට use කරන මේක තමයි PowerPoint. එතකොට අපි පළවෙනි දවසේ බලනවා කොහොමද PowerPoint presentation එකක් හරියාකාරයෙන් හදාගන්නේ, මොනවද මේකේ කළ යුතු නොකළ යුතු දේවල් කියලා. දෙවෙනි දවසේ අපි බලනවා කොහොමද presentation එකක් කරද්දී ඒකේ eye contact, එතකොට body language, vocal variation, like these things, vocal variation, body language, eye contact, how are we going to move in the stage, all of these things, how to properly conduct the presentation. First week we will have how to make a presentation. Second week we will look at how are we going to conduct the presentation. තුන්වෙනි සතියේදී අපි යනවා ඊට වඩා ගොඩක් වෙනස්. හැබැයි අපි හැමෝටම වගේ වැදගත් වෙන ඊළඟ මාතෘකාවක් තියෙනවා. මොකද්ද? අපි රස්සාවකට දානවා නම් අපිට මොනවද ඉස්සෙල්ලාම ඕන වෙන්නේ? මාත් එක්ක කතා කරන්න. මම කතා කරන්න මම විතරක් කතා කරන්න නම් ක්ලාස් එක කරලා වැඩක් නැහැ. මම දැන් සිංහලෙනුත් කරනවා. මාත් එක්ක කතා කරන්න. මට කියන ඒවා ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඇයි කියලා මම දන්නේ නැහැ. අන්මියුට් කරනවා පේනවා, කතා කරනවා නම් ඇහෙන්නේ නැහැ. So can you hear me? Yes. A CV, I think. Yes, a CV. What we need when we are applying for a job is number one, a CV. Because for every vacancy, there will be more than 100 or 200. Sometimes for some companies, for some positions, they get over 1,000 CVs. So the initial stage, whoever's doing the initial screening will just look at your CV. So that CV must show everything that they need to know about Gayashani Fonseca, everything they want to know about Malitha, everything they want to see and know about Tarindi, everything that is related to
that position that matches your qualifications, right? So how are you going to create such a CV? We will be discussing that in the third week. තුන්වෙනි සතියේදී අපි මම හිතන්නේ ඒකට සිංහලෙන් කියන්නේ bio data ජීවදත්ත පත්‍රිකාව. නැත්නම් අපි සිංහලෙනුත් මම හිතන්නේ වැඩියත්ම use කරන්නේ CV කියන එක තමයි. කොහොමද ජොබ් එකකට ඇප්ලිකේෂන් එකක් දාද්දි තමන්ගේ CV එක හදාගන්න කියන එක තුන්වෙනි සතියේදී කතා කරනවා. ඊට පස්සේ ඒ හදන CV එක භාවිතා කරලා ඕගොල්ලෝ හරියට ඒක කරොත් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඉන්ටර්වියු එකකට කතා කරනවා. එතකොට CV එක කොච්චර හොඳට හදලා තිබ්බා වැඩක් නැහැ. It doesn't matter how good your CV is if you go to an interview without being prepared or without knowing how to face an interview. So my last week, the fourth week, we will be discussing on how are we going to do an interview properly, whether it's one-man interview or a panel interview. In my lifetime, I had all these, a panel of interviewers interviewing me, and I had one-to-ones. All these things I had faced. So I'm going to transfer my knowledge to you. අපි ඉන්ටර්වියු එකකට ගියාම සමහර වෙලාවට තනි පුද්ගල ඉන්ටර්වියු වෙනවා. සමහරලාට HR මැනේජර් තමයි ඉන්ටර්වියු කරන්නේ. නැත්නම් අපි යන ඩිපාර්ට්මන්ට් එකට අදාළ මැනේජර් තමයි ඒ ඉන්ටර්වියු කරන්නේ. එහෙමත් නැත්නම් කම්පැනි CEO ඉන්ටර්වියු කරනවා. ඒ වගේ තනි පුද්ගල ඉන්ටර්වියුස් තියෙනවා. සමහර වෙලාවල් වලට සමහර පොසිෂන්ස් වලට 3 දෙනෙක් 5 දෙනෙක් එහෙමත් නැත්නම් 7 දෙනෙක් ඉන්ටර්වියු කරන අවස්ථාවලුත් තියෙනවා. ඒක පොසිෂන් එක ලොකු වෙන්න ඕනේ. මුලම ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ෆැක්ටරි වර්කර් කෙනෙක්ගේ පොසිෂන් එකකට යනකොට කවදාවත් 7 දෙනෙක් ඉන්ටර්වියු කරලා ගන්නේ නැහැ. හැබැයි කම්පැනි එක මැනේජර් කෙනෙක් ලොකු මැනේජ්මන්ට් ට්‍රේනින් පොසිෂන් එකක් වගේ ගන්නවා නම් අනිවාර්යෙන් ඩිපාර්ට්මන්ට්ස් කීපයක මැනේජර්ස්ලා කීප දෙනෙක් එතකොට සීනියර් කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. ඒ ඇවිල්ලා තමයි ඒ ලොකු පොසිෂන් එකකට ඉන්ටර්වියු කරලා ගන්නේ. ඉතින් අපි හතරවෙනි සතියේදී ඉගෙන ගන්නේ කොහොමද හරියට ඉන්ටර්වියු එකකට ෆේස් කරන්න කියලා. මේකෙදි මගෙත් එක්ක යද්දී ඕගොල්ලන්ට මම දැනුම ලබා දෙනවා වගේම මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ගෙන් දෙයක් අනිත් පැත්තට මට එයි කියලා. I can't do this class just like a one-way street. What is a one-way street? Only traffic goes to one way. That of course I can't do. I need two-way traffic. මම මේ පැත්තෙන් කතා කරද්දී ඕගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ඒව අහන්න ඕනේ. ඊට අමතරව අද ක්ලාස් එක ඉවරනකොට මම පොඩි හෝම්වර්ක් එකක් දෙනවා. අපේ ඊළඟ ක්ලාස් එක තියෙන්නේ මම හිතන්නේ බ්‍රහස්පතින්ද. බං හරිද? Yes, sir. Only Gayashani is in the class, or Tarindi, are you there? Malita, I heard him once. Tarindi, are you there? Yes, sir. Tarindi? Yes, sir, I'm here. Okay. So, what we are going to do in the 4 sessions, I just explain. After every 2 sessions, we will have a small test of what we learn and how are we going to apply it, because what I teach is for you to use in your day-to-day life. It's like English. You have to learn and also apply for you to get better at it. All right? Up to now, everything clear? Yes, sir. All right. So what I'm going to do, I'm going to share my PowerPoint slide that I've made for today, especially for you guys. All right. Can you see my slide? Yes. All right.
You can see the slides now, right? Yes. All right. So we will start today with this image. In life and in life as a whole, as well as in life as a working person, whether it be Malita up here doing this presentation, Gayashani or Tarindi, or anyone else, there is a time in life where you will be sitting as an audience, and there will be a time you will be on top of the stage doing such a presentation, whether it be with a PowerPoint presentation or without a PowerPoint presentation, or it might be just for your friends or your colleagues. That is different, but there will be instances where you will have to do such presentations in your life. So tell me if any of you, I want all three to unmute yourself and talk to me now. Have you ever had presentations done by people who had slides like this? Until I get answers, I'm not going to move forward. So once I did Viva presentation. I'm sorry? I did Viva presentation. All right. So have you ever had set in the audience looking at a slide like this with someone who did a, let's say, another lecturer or a company manager? Or what about this? Is it very clear? Or any presentation slide like this? Or have you seen something like this? One might think this is quite clear, right? Because of the colors used and, you know, black, white, purple, very clean kind of interface. But let me tell you, this obviously was done by some police people in where? Lincolnshire. But it was a set of people who got paid to do this. That's why it's quite clean and all. But in the presentation community, we call it too much information. There is too much information packed into one slide. If you take this slide, මේ slide එක ගත්තොත් මේකේ පේනවද මේ අකුරු පැහැදිලි නෑ. ඇයි මේ පැහැදිලි නැත්තේ? පිටිපස්සේ මේ සමනලේක්ව තියෙන රූපයක් දාලා තියෙනවා. මේ රෝස පාටයි සුදු පාටයි පෙති තියෙන එක. එතකොට මේ සුදු පාට අකුරු මේ සුදු පාට පිටිපස්සත් මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක යන තැන අකුරු ටික පැහැදිලි නෑ. මේක ගත්තොත් මේක වගුවක්. ඒ වගුවක් වගේ කියන්නේ එහාට මෙහාට යන process map එකක්. ඒ process map එකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? පැහැදිලි නෑ. ගොඩක් දේවල් ඒකේ තියෙනවා. මේකේ ගත්තත් අර මං කිව්ව සමනලයාගේ ප්‍රශ්නෙම තමයි. අකුරු පැහැදිලි නෑ. එතකොට presentation slide එකක් වුණාම පැහැදිලි නැති වුණාම මේ වගේ information ඒ කියන්නේ ගොඩක් දේවල් එක slide එකේ දැම්මම දැන් මේකේ ගත්තොත් මේකේ තියෙනවා 3300 දෙන්නේ මේක
මේ සර්වේ එක ගන්න ආවා කියලා. එතකොට ඒගොල්ලන්ගේ ඒජ් එක අනුව බ්‍රේක් ඩවුන් එක තියෙනවා. එතකොට කී දෙනෙක් මේකේ මේ එක ප්‍රශ්නයක් ගැන හරියට උත්තර දුන්නද කියලා තියෙනවා. මේකේ තව දේවල් කියන්නේ කී දෙනෙක් ඇත්තටම හිතුවොත් ලින්කන්ෂයර් කියන ප්‍රාන්තේ ඒගොල්ලෝ ආරක්ෂිතයිද කියලා තියෙන ප්‍රමාණය මෙතන තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් එහෙම වුණාම අපිට මේ ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් එකක් බලන් ඉද්දි මේක ප්‍රසන්ට් කරන කෙනා කොයි දේ ගැන කතා කරත් අනිත් ඔඩියන්ස් එක එයා කියන දේ මතම මනස රැඳිලා හිඳී කියලා හිතන්න අමාරුයි. එතකොට තමයි මෙන්න මේ දේ වෙන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අනේ එක මහත්තයෙක් සුදු මහත්තයෙක්ද සුදු නෝන කෙනෙක්ද ඕගොල්ලෝද මමද දන්නේ නැහැ ප්‍රසන්ට් කරනවා. එයා ස්ටේජ් එකට ප්‍රසන්ට් කරනවා. කට්ටිය මෙතන නිදි කිරා වැටෙනවා. සමහරු නම් නිදි එක්කෙනෙක් බොහොම අමාරුවෙන් ඇහැරලා ඔයාගේ හොඳම යාළුවෙක් වගේ නම් මේ වගේ ස්ලයිඩ්ස් කරද්දි බොහොම අමාරුයි මේ මැද ඉන්න එක්කෙනා වගේ බොහොම අමාරුවෙන් ඇහැරලා ඉන්න බලයි. හරිද? එහෙම වුණාම තමයි අපි කියන්නේ මෙන්න මේ දේ වෙනවා කියලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේකට අපි කියන්නේ death by PowerPoint. PowerPoint නිසා සිදුවන මරණය කියලා තමයි අපි මේකට කියන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? පුද්ගලයෙක් හිටියා හොඳට. ඒ පුද්ගලයා මතට PowerPoint කියන එක වැටිලා. හරි? එතකොට දැන් ඕගොල්ලන්ට මුල ටික තේරුණාද? ඔය ළමයි මාත් එක්ක කතා කරන්න ඕනේ. ළමයි ඕගොල්ලොත් අර වගේ නිදිද? No, sir. You're awake? If you're awake, you need to make some noise. You have to say yes. You have to say no. You have to ask me questions, make some noises here and there. Okay, otherwise I'll assume you are sleeping. Okay, so I'll move forward. So if you had slides like this, any one of these 4 or any weak slide, what will happen is within 30 seconds, all the information that you try to give the audience will vanish. තප්පර 30ක් ඇතුළත ඕගොල්ලෝ ස්ලයිඩ් එකකින් හරි ප්‍රසන්ටේෂන් එකකින් හරි කියන්න බලාපොරොත්තු වෙන දේවල් තියෙනවනේ අනිත් පුද්ගලයන්ට. ඒ පුද්ගලයන්ට තප්පර 30ක් යනකොට මොකද වෙන්නේ? මේක ඔලුවට වදිනවද? නැහැ. මේක අමතක වෙලා යනවා. අමතකම වෙලා යනවා තප්පර 30ක් වගේ කාලයක් ඇතුළත. ඇයි? මේ වගේ ස්ලයිඩ් එකකින් ඉන්ෆර්මේෂන් ගන්න ගියාම මොකද වෙන්නේ? ගොඩක් දේවල් තියෙන නිසා මනස බලනවා අපේ මනස මේක මොකද්ද අනේ මේකක් තියෙනවා අන්තිමට වෙන්නේ මනසත් මේ වගේ නිදා ගන්නවා අපිට තප්පර 30ක් යනකොට මේ ගත්ත කිසිම දෙයක් මතක නැහැ. හැබැයි අපි අන්තිමටම මොකද කියන්නේ? very good presentation කියලා we tell whoever was doing the presentation it was a very nice presentation and you walk off without anything in your head. ඔළුවේ මුකුත්ම නැතත් අපි අර presentation එක කරපු එක්කෙනාට ඔළුව නවලා කියනවා හොඳ presentation එක කියලා එතනින් නැගිටලා යනවා. හැබැයි අපිට මේකට වෙනසක් කරන්න පුළුවන්. We can do better. So how are we going to make it better? කොහොමද මේක අරිට වඩා හොඳ දෙයක් අපි කරන්නේ?
ඒක තමයි දැන් අපි බලන්නේ. පළවෙනි දේ තමයි අපි තේරුම් ගන්න ඕනේ මේකට අපිට ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ. පළවෙනි දේ තමයි අපි කොහොමද කතාවක් කියන්නේ කියන එක ගැන අදහසක් තියෙන්න ඕනේ. දෙවෙනි දේ තමයි ඕනෑමට වැඩි සුකුරුත්තන් දාන්න යන්න හොඳ නැහැ. First of all, we have to have a structure. Second, we need to keep it simple, or we can say keep it clean. Third point is engage the audience. Audience එකත් එක්ක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ඕනේ. සම්බන්ධතාවය නැති වුණොත් මොකද වෙන්නේ? මම මෙතන කතා කරනවා ඕගොල්ලෝ උතන නිදා ගන්නවා. එහෙමද වෙන්නේ? No, sir. Okay. Gayashani says, no, sir. So I have got from Gayashani 3 yes, sirs and 1 no, sir. Malitha said 1 yes, sir and 1 no, sir. Who else is here? Tharindi said 1 yes, sir. I want bit more participation from your side more than this, because I'll tell you why. This is what? Diploma in English. If you don't participate, don't think at the end of the 4 months you will have any improvement in your English if you don't participate. We have a saying in English that we say we can take the horse to the watering hole, but it's up to the horse to drink. අපිට අස්සයව වතුර වල ගාවට එක්කන් යන්න පුළුවන්. හැබැයි එක්කන් ගියාට අපිට අස්සයට වතුර බලෙන් පොවන්න බෑ. අස්සයම තමයි බොන්න ඕනේ. ඕගොල්ලන්ට යම් කිසි තිබහක් තිබුණා. ඒක නිසා තමයි ඕගොල්ලෝ මේ ඩිප්ලෝමා ඉන් ඉංග්‍රීසි ක්ලාස් එකට රෙජිස්ටර් උනේ. එහෙම රෙජිස්ටර් වුණා නම් ඕගොල්ලන්ගේ පැත්තෙනුත් යම් කිසි ඌමනාවක් තිබිලා තියෙනවා. දැන් අපිට පුළුවන්, මට පුළුවන්, මල්ෂානි මිස්ටර් පුළුවන් ඕගොල්ලන්ව අර කිව්ව වතුර වල ගාවට ගෙනියන්න. අපිට පුළුවන් වතුර වල තියෙන තැන පෙන්වන්න. අපිට පුළුවන් වතුර ටිකක් ඕගොල්ලන්ගේ දිවේ තොලේ ගාන්න. හැබැයි ඕගොල්ලොම තමයි මේක බොන්න ඕනේ. හරි? ඒක කරන්න නම් ඕගොල්ලෝ පාටිසිපේට් වෙන්න ඕනේ. එහෙම නැතුව කරන්න බෑ ඉංග්‍රීසි වගේ පාඩමක්. දැන් මේ කරන්නේ ඒකම එක කොටසක්. හරි? මං ඉස්සරහට යනවා මගෙත් එක්ක ඕගොල්ලෝ ඊට වඩා එන්ගේජ් වෙලා කරගෙන යයි කියන බලාපොරොත්තුවෙන්. ඕගොල්ලෝ දැනට ඔය ඉන්න තැන්වල වෙන මොකක් හරි වැඩක් කරන ගමන්ද මේ සම්බන්ධ වෙන්නේ කියන්නකෝ. ගයාශිනී කොහෙද දැන් ඉන්නේ? Sir? කොහෙද? Where are you now, Gayashini? I'm at home, sir. You're at home. What about you, Malita? Tarindi, where are you? I'm at home, sir. Tarindi is at home. Malita, where are you? Sorry, I couldn't hear you, Malita. Malita? All right. I think Malita has a very slow connection. So we'll move forward. But I want you 3 to be engaged with me. Otherwise, as I said, I will take you to the watering hole, but you will not drink. All right? Okay.
So, what is a structure? Can everyone see the structure in the picture? Can everyone see the picture? Yes, sir. All right. So what is it? What is this structure? Hmm? What is this structure? Can tell me what is this structure? Anyone? This is what you call a bridge. නැත්තම් මොකද්ද මේකට කියන්නේ? මේක ඇවිල්ලා පාලමක්. හරි? එතකොට පාලම් වර්ග තියෙන්නේ මේක විතරමද? Is this the only structure that you can build a bridge? Tarindi, Jayashini, Malita? Hmm? All of you can hear me, right? Yes. So, මේ වගේ පාලම් විතරද තියෙන්නේ නැත්නම් වෙන විදිහේ පාලනුත් තියෙනවද? වෙන විදිහේ පාලනුත් තියෙනවනේ. එතකොට ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් එකත් එක ස්ට්‍රක්චර් එකක් කියලා නැහැ. ස්ට්‍රක්චර්ස් කීපයක් තියෙනවා. ඒක ඕගොල්ලෝ කරන ප්‍රසන්ටේෂන් එකේ බලාපොරොත්තු වෙන දේ මත තව කාව හරි දැනුවත් කරන්න කරන එකක්ද? නැත්නම් තව කාව හරි ඔයාගේ බිස්නස් එකට සම්බන්ධ කරගන්න කරන ප්‍රසන්ටේෂන් එකක්ද? එහෙමත් නැත්නම් තව කාට හරි ඔයා කරපු ප්‍රොජෙක්ට් එකක විස්තර කියලා දෙන්නද? එහෙමත් නැත්නම් ඔයා එක මාස 6කට 7කට කලින් ඔයා ප්‍රසන්ටේෂන් එකක් කරලා මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන දැන් මේ කාලයක් තිස්සේ ප්‍රොජෙක්ට් එක කරගෙන ගිහිල්ලා දැන් මේ ප්‍රොජෙක්ට් එකේ අවසාන භාගයට ඒ කියන්නේ ඔයාගේ ප්‍රතිඵලය එන අවස්ථාවට ඇවිල්ලා ඒක ප්‍රගති සමාලෝචනයක් කියන්නේ අන්න එහෙම එකක්ද ඔයා කරන්නේ අර ඒක මත වෙනස් වෙනවා ඕගොල්ලෝ කියන්න ඕනේ ස්ට්‍රක්චර් එක හරිද දැන් අද මම ඕගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් එකට තෝරගෙන තියෙන්නේ මම ඉස්සෙල්ලාම පෙන්නුවා ප්‍රශ්නය මොකද්ද ප්‍රශ්නේ අපි හදන ස්ලයිඩ්ස් වල තියෙන පැහැදිලිතාවය නැත්නම් ස්ලයිඩ්ස් හදන්න අපි දන්නේ නැහැ ඒ නිසා අපි හදන ස්ලයිඩ්ස් වල තියෙන වැරදි මම ඉස්සෙල්ලාම පෙන්නුවා එතකොට ඊට පස්සේ මම කිව්වා මේක හදාගන්න විදිය තමයි අපි අද ඉගෙන ගන්න කියලා. හරිද? එතකොට දැන් මම අරන් යන්නේ ප්‍රශ්නයයි විසඳුමයි කියන ස්ට්‍රක්චර් එකේ තමයි මේ මම ඕගොල්ලන්ට මේක කියලා දෙන්නේ. ඒක විතරක් නෙමෙයි තියෙන්නේ. තව ඒවා කීපයක් තියෙනවා. දැන් අද දිනේ පළවෙනි හෝම්වර්ක් එක. හරිද? අහගෙන ඉන්න කට්ටිය Yes, sir. first homework of today is find me 3 structures of a presentation. Just like I was doing question and answer, right?
there are other types of presentation structures. There are more than 7. What I want you to do, I want you to find 3 of those when you come to class on Thursday. බ්‍රහස්පතින්දා එද්දී මට ඒ වගේ structures 3ක් හොයාගෙන එන්න. ඒක තමයි පළවෙනි homework එක. Okay? I hope everyone is okay. I'm going forward. Okay, I'm going forward. So basically, any presentation will have 3 things. First one is what you call an opening. ඕනෙම presentation එක මේ කොටස් තුන තියෙනවා. පළවෙනි එක තමයි ආරම්භයක්. ඒ කියන්නේ කොහොමද presentation එක ආරම්භ කරන්නේ කියන එක. හරිද? මම අද ඕගොල්ලන්ගේ presentation එක ආරම්භ කරද්දී භාවිතා කරේ මොකද පොඩි කතාවක් කිව්වා. ඕගොල්ලෝ presentation එකක් කරන්න වෙයි. ඕගොල්ලන්ට නැත්නම් ජීවිතේ කොයිම අවස්ථාවක හරි presentation එක ඉන්න හරි වෙයි. නේ? අර එහෙම කතාවක් කියලා තමයි මම ඕගොල්ලන්ගේ opening එක නැත්නම් ආරම්භය ගත්තේ. Then we have to look at the body. The body contains the majority of your information that you are willing to say in the presentation. All right? The body really has a lot of information that you have to say. Then the ending, or we call it the closing. The ending of the presentation is also very crucial, just like the opening. Opening එක වගේම ending එකත් හරිම වැදගත්. මොකද ending එකේදී හරියට ඕගොල්ලෝ දෙයක් අරගොල්ලන්ට ආයි මතක් කරලා මේක තිබුණේ මේකයි කියන එක කියලා කිව්වේ නැත්තම් වෙන්නේ ඒ ඕගොල්ලෝ මහන්සියෙන් කරපු දේ එහෙමම කට්ටිය අතෑරලා දානවා. හරිද? එතකොට මොනවාද අපිට presentation එකකට ඕනේ? මොනවාද තියෙන්න ඕනේ? What are the 3 things that you must have in a presentation? Opening, body, and ending. Very good. Opening, body, and ending. Out of those 3, what would you think is the most important? ඔය තුනෙන් කොයි එකද ඕගොල්ලෝ හිතන්නේ ඉතාම වැදගත්? වැදගත් තමයි තුනම. ඉතාම වැදගත් කොයි එකද? තුනයිනේ තියෙන්නේ. තුන් දෙනා තුන බෙදාගෙන කිව්වත් එක්කෙනෙක් හරියනවා. Ending, තරින්ද කියනවා ending. අනිත් දෙන්න මොනවද ගන්නෙ? නැත්තම් ඒගොල්ලන්ටත් ඒකම ගන්නත් පුළුවන්. Body. body. ගයශිනී කියනවා body. මලිත මොකද හිතන්නේ? Tara says opening. Tara is one of my friends. So she's also joining today. Tara says opening. What do you think, Malita? ඔයා මොකද හිතන්නේ මලිත? මලිතගෙන් උත්තරයක් නැහැ. නිරුත්තරයි. Right? මේ තුනෙන් මොකෙන්ද මේ තුනෙන් කියන්නේ? opening එකද body එකද ending එකද ගත්තොත්
මේ තුනෙන් ඇත්තටම ගොඩක්ම වැදගත් වෙන්නේ මොකද්ද? මෙන්න මේක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ ඕපනින් එක. ඇයි ඕපනින් එක ගොඩක්ම වැදගත් කියලා කියන්නේ? ඒකට හේතුව මේකයි. ඕගොල්ලන්ගේ ආරම්භය හොඳ නැත්තම් ඕපනින් එක හොඳ නැත්තම් ඕගොල්ලෝ මොනවා මේ දෙකේ කරත් බොඩි එකේයි එන්ජින් එකේයි මොනවා කරත් ඔයාගේ ඔඩියන්ස් එක නැත්තම් ඔයාගේ අසන්නන් ටික මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ විසිරිලා පැතිරිලා ඔළුව වලින් වෙන දිහාවල් වලට ගිහිල්ලා සංගීතයකට ගියාම රයිට් ඕකේ නංගි මල්ලි කියලා ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ඈ කට්ටිය වෙන වෙන පැතිවලට යන්න ගිහිල්ලා සංගීතේ දාලා. හරි? ඒ නිසා වැදගත්ම වෙන්නේ ඕපනින් එක. හරි. අපි ප්‍රසන්ටේෂන් එක හදන්න තියෙන දේවල් කීපයක් ගැන බලාගෙන යමු. ඕගොල්ලන්ට මුළු ස්ක්‍රීන් එකම පේනව නේද? Yes, sir. All right. So the first thing I want you to do is keep it simple. What do you mean by keeping it simple? Now, if you see my screen, do you think it's clean or do you think there's too much information in this slide? What do you think? What do you think, Tarindi? Do you think there's too much information in this slide? No, it's clear, sir. What about you guys, Shini? It's clear, sir. How about you, Tara? It's clear All right. and easy to read. Easy to read. That's the most important thing. You have to have it very clear so that people only focus on one thing, right? What you need to say. If you take the light bulbs here on the left hand side of my screen, you can see one light bulb is not turned on, but there the wire is very messy. So what happens when this happens is we can't find where the fault is, but the other one, it's a very clear line and the light bulb is on. So always try to be this light bulb where you can have it very simple. Then we talk about fonts. Has everyone used fonts in Microsoft Word, PowerPoint, Excel, all these things? Do you know what a font is? ෆොන්ට් එකක් කියන්නේ මොකක්ද කියන එක දන්නවද? Microsoft Word use කරලා තියෙනවද? PowerPoint use කරලා තියෙනවද? ගෑෂිනි? Yes, sir. use කරලා තියෙනවා. මං හිතනවා හැමෝම ෆොන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා කියලා. හරිද? එතකොට ගත්තහම මේකේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන වර්ග. ඒ කියන්නේ දැන් ෆොන්ට් ටයිප් තියෙනවා. ලෝකයේ ඉහේ කෙස් ගානට ෆොන්ට් වර්ග තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් ගත්තොත් ඉංග්‍රීසි ෆොන්ට් වර්ග දෙකකට බෙදෙනවා. එකක් තමයි මේ සෙරිෆ් කියන වර්ගය. අනිත් එක තමයි sans serif කියන වර්ගය. ඔය දෙකට තමයි ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි
ෆොන්ට් වර්ග බෙදෙන්න. දැන් අපි දන්නවනේ capital letters, simple letters තියෙනවා කියලා. ඒ වගේ ප්‍රධාන දෙකකට බෙදලා තියෙනවා serif කියන වර්ගයයි sans serif කියන වර්ගයයි. මේ දෙක use කරන තැන් කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ serif කියන වර්ගය මේ serif කියන වර්ගයේ මෙන්න මේ පල්ලෙහා ඔයගලන්ට පේනව නේද මේ පොඩි මේ කැටයන් වගේ කැල්ලක් දාලා තියෙනවා. දැක්කද? කකුල ගාව පොඩි නිකන් කැටයමක් තියෙනවා. නිකම්ම අපි ඒ අකුරු ලියන්නේ ඔහොම නෙමෙයිනේ. අපි ඒ අකුරු ලියන්නේ මෙහෙම. එතකොට දැන් මම අචින්තනේ මගේ නමත් ඒ අකුරින් තමයි පටන් ගන්න. හැබැයි මම ජීවිතේ කවමදාවත් මේ වගේ මේ කැටයන් කකුල් දාලා ඒ අකුරු ලියලා නැහැ. හරිද? හැබැයි මේ serif කියන වර්ගය තමයි ගොඩක් අපි ගත්තොත් මාතෘකාවලට අපි ගන්නෙ. නැත්තම් අපේ formal letters ඒ කියන්නේ අපේ මොන හරි ඊමේල් එකක් හරි මොකක් හරි වැදගත් දෙයක් ගහද්දි CV එකක් print කරද්දි ගන්න ප්‍රධාන වශයෙන් අපේ formal වැඩවලට ඒ කියන්නේ formal වලට සිංහලෙන් කියන්නේ මොකද්ද? වැදගත් කියන්න පුළුවන්. වැදගත් ලිපි ලේඛන වලට අපි ගන්නෙ මෙන්න මේ serif කියන ෆොන්ට් වර්ගය. දැන් ගොඩක් ප්‍රසිද්ධ එකක් තමයි Times Roman නැත්නම් Times New Roman කියන වර්ගය මේකේ ගොඩක්ම ප්‍රසිද්ධ serif වර්ගයක්. හරිද? ඊළඟට තියෙනවා මොකද්ද? sans serif. serifම තමයි. හැබැයි sans. හැබැයි මේ sans කියන එකේ තේරුම තමයි without නැත්තම් නැහැ කියන එක. හරිද? අර අපේ නිකන් හැකියාව නොහැකියාව කරා වගේ දෙයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ serif, මේ තියෙන්නේ sans. මේක නොමැති කියන එක තමයි මෙතන sans කියලා බලාපොරොත්තු ඒගොල්ලෝ දාලා තියෙන්නේ. එතකොට මේකේ අර කැටයන් කකුල් නැහැ. අභිලීනීය අකුරුම තමයි මේ තියෙන්නේ. එතකොට මේව ගොඩක්ම ගන්නෙ අපේ දැන් අර මම ඉස්සෙල්ලා කිව්වනේ මාතෘකාව වලට නැත්තම් ටොපික් එකට ගන්නෙ මේ sans serif කියන ගොඩක් වෙලාවට ගන්නෙ බොඩි එකේ තියෙන දැන් ෆොන්ට් මේ ගත්තොත් මේක මාතෘකාව නම් ඊළඟ දැන් මේ තියෙන මාතෘකාව නම් ඊළඟට තියෙන දේවලුත් තියෙනවනේ. ඒවට තමයි ගන්නෙ. මේක ගොඩක්ම ප්‍රසිද්ධ ෆොන්ට් එකක් තමයි මේ Arial කියන එක නැත්තම් Tahoma කියන එක ගොඩක් ප්‍රසිද්ධ මේ වගේ ෆොන්ට් වර්ග දෙකක්. එතකොට ඕගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් එකක් හදද්දී ඕගොල්ලෝ බලන්න මේ serif කියන වර්ගයෙන් heading එක දාලා මේ sans serif කියන එකෙන් ඕගොල්ලන්ගේ ඒ මේකට අදාළ ඉතුරු ටෙක්ස්ට් එක දාන්න. නැත්තම් ඒක දෙකම sans serif හරි එකෙන් භාවිත කරලා කමක් නැහැ. හැබැයි මේ අපි සාමාන්‍ය මේකක් විදිහට අපි කියනවා if you are using serif fonts it's a bit casual කියලා. ඒ කියන්නේ ගොඩක්ම වැදගත් දේවල් වලට අපි sans serif කියන ෆොන්ට් එක use කරන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ගොඩක්ම දැන් ඔයගොල්ලෝ blog post wikipedia ඒව මෙහෙම කියවනෝ නේද? ඒවැ ගොඩක්ම තියෙන්නේ මේ sans serif කියන ෆොන්ට් එක තමයි. මොකද අර ගොඩක් ටෙක්ස්ට් එක ගොඩක් තියෙන තැන්වල මේක ටිකක් කියවන්න ලේසි කියලා පොඩි මතයක් තියෙන නිසා. හැබැයි අපි ඉස්සරහට යන්න. මට කියන්න ඕන ගොඩක්ම වැදගත්ම කියන්න තියෙන දේවල් වලින් ගොඩක්ම වැදගත් එකක් තමයි මේ. This is one of the main things I want to tell you. Even if you take nothing else, take this. අද මම මේ කරන පැය දෙකෙන් හෝ පැය එකමාරෙන් හෝ ඕගොල්ලෝ ගෙදර ගෙනියනවා නම් එකක් ගෙදර ගෙනියනවා නම් මේක ගෙදර ගෙනියන්න. මේක තමයි one message per slide. Only have one idea per slide. ගොඩාක් අර මතකද අර මම පෙන්වුවේ දම් පාටයි සුදු පාටයි ස්ලයිඩ් එකක්. ඒකේ ගොඩාක් දේවල් තිබ්බ නේද? පිරිමි ගෑනු එතකොට කී දෙනෙක් මේකට උත්තර දීලා තියෙනවද? ගොඩක් අය මොනවද කිව්වේ? අනිත් අය මොනවද කිව්වේ? ඒ ඔක්කොම තිබුණා.
එහෙම කරන්න එපා. Don't do it that like that. Don't overcomplicate your slides or don't overcrowd your slides, because one thing is for sure, I am not a supercomputer, and so are you. You're not a supercomputer. ඔයාවත් ඔයාගේ audience එකවත් මමවත් supercomputer එකක් නෙමෙයි. supercomputer නෙමෙයි කියන්නේ මොකද්ද? ඕගොල්ලන්ට අර මේකේ පුරා තියෙන හැම දෙයක්ම එකපාර ඔලුවට ගන්න බෑ. ඒ නිසා හරිම සරලව මම කිව්වේ keep it simple කියලා. ඒකේ යන දෙයක් තමයි one message per slide. එක slide එකකට එක දෙයක් ගැන විතරක් කියන්න. ඒක කරා නම් වෙන කිසිම දෙයක් ඕගොල්ලෝ අද presentation එකේ මගේ presentation එක වෙන මොකොත් ගෙදර ගෙනිච්ච නැත් කමන්නේ. මෙන්න මේක ගෙනිච්චා නම් ඕගොල්ලන්ගේ presentations දැන් තියෙනවට වඩා 100 ගානක 100%කින් කියන්නත් පුළුවන් 100%කින් හොඳ වෙන්න පුළුවන්. ඊළඟටත් මොකද්ද බලන්නේ? හරි. මේකට උත්තරේ කියන්නේ. මේකට නම් උත්තරේ හැමෝම කියන එක මම ඉස්සරහට යන්නේ නැහැ. 4 දෙනෙක් ඉන්නවා උත්තර 4ක් ඕනේ මට. 4ම එක උත්තරේ වුණාට කමන්නේ නැහැ. උත්තරයක් කියනකම් යන්න ඉස්සරහට. Answer the question. 1 plus 1 equals. Two. Tara says 2. Tarindi says how much? 2. 2. Malita says Gayashini, are you there? Yes, sir. I think two. 2. Okay. So usually 1 plus 1 is equal to 2. You are correct. But in presentations, we say 1 plus 1 equals 0. Why is that? You must have gone to presentations and you must have sat at presentations where the presenter comes and reads everything that is on the screen. ඔගොල්ලෝ සමහර විට ගිහිල්ලා ඇති presentation වලට slide එකක් දානවා presenter එක. ඊට පස්සේ present කරන්න එන එක්කෙනා ඒකේ තියෙන දේවල්ම වචනයක් නෑර කියවනවා. right? ඒක තමයි මෙතන කියලා දෙන්නේ. For my presentation today I'll be reading the PowerPoint slides word to word. වචනයක් නෑර එකින් එක කියවනවා කියලා. මේක එහෙම කියවුවාම අපි කියනවා මොකද්ද? මේක redundancy effect නැත්තම් 1 plus 1 equals 0 කියලා අපි presentation කරන කට්ටිය ඒකට මේකක් දීලා තියෙනවා redundancy effect. එතකොට අපි කියනවා 1 1 එකතු කරාම බිඳුව කියලා කියනවා. එක නෙමෙයි. ඇයි එහෙම වෙන්නේ? ටෙක්ස්ට් එකක් තියෙනවනම් මේ වගේ දැන් ඔයගලන්ට පේනවනේ මෙතන ටෙක්ස්ට් එකක් තියෙනවා. මේ ටෙක්ස්ට් එක දැක්කහම ඕගොල්ලන්ගේ ඇස යොමු වෙනවා ඒකට. ඕගොල්ලෝ ඒක කියවන්න පටන් ගන්නවා. මමත් ඒක කියවන්න ගත්තහම වෙන්නේ ඕගොල්ලන්ගේ මොළයයි ඇසයි කනයි ওই තුනම බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඇහෙන් කියවනවා එක තැන. අපි හිතමු ගයශිනි මෙතෙන්ට වෙනකන් කියවලා. මම පටන් ගන්නවා මෙතන කියන්නේ. එතකොට ගයශිනිගේ ඇස මෙතන, මොළේ වැඩ කරන්නේත් මෙතන. හැබැයි කන් දෙක මෙතන. මොකද මම පටන් ගත්තා මෙතන. එතකොට මොකද වෙන්නේ? එක සිග්නල් මාර්ගයකින් එකක් යනවා. අනිත් සිග්නල් මාර්ගයෙන් තව එකක් යනවා. අන්තිම මොකද වෙන්නේ? දෙකෙන් එකක්වත් ප්‍රොසෙස් වෙන්නේ නැහැ. එහෙමම බිඳුව වෙලා යනවා. අනිත් දේ තමයි අපි ගොඩක් වෙලාවට presentations කරන්නේ ඉංග්‍රීසියෙන්. හැබැයි සිංහලෙන් presentations කරන වෙලාවලුත් තියෙනවා. දැන් මේක මම ඉංග්‍රීසියෙන් හදලා තියෙනවා. මගේ presentations හරිය ලේසි සිංහලට අරවන්න. මේ පින්තූරය අයින් කරා නම් එලින්ම මට මේක
සම්පූර්ණ සිංහලෙන් කරත හැකි. මම දැන් ඔයගොල්ලන්ටත් කරන්න සිංහලෙන්. ඒ වගේ සිංහලෙන්ම කරන්න පුළුවන්. හැබැයි මේ කොහොම කරත් if I start to read the presentation slide word to word, it gives another meaning. මොකක්ද ඒ? මම වචනෙන් වචනේ කියවන්න ගත්තොත් තව මීනින් එකක් දෙනවා. ඒ මොකද්ද දන්නවද? මගේ ප්‍රසන්ටේෂන් එක අහන් ඉන්න ආපු කට්ටියට කියවන්න බෑ කියලා. වචන ගොඩක් තියෙන ස්ලයිඩ් එකක් දාලා මම මේ ස්ලයිඩ් එකම කියවනවා නම් ඒකෙන් හැඟෙන්නේ මොකද්ද? මං මගේ ඉස්සරහා ඉන්න කට්ටිය ඔඩියන්ස් එකට කියවන්න බෑ. ඒ නිසා මම ඒගොල්ලෝ වෙනුවෙන් කියවලා දෙනවා කියන එක තමයි කියවෙන්නේ. ඒක ඉච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද අපි හිතන්නකො මේක සිංහලෙන් යන ප්‍රසන්ටේෂන් එකක් කියලා. දැන් අපි හැමෝටම හොඳටම සිංහල පුළුවන්. එතකොට මෙතන තිබුණා සිංහලෙන් වාක්‍යයක් දාලා මම ඒ වාක්‍යෙම ඕගලන්ට කියවුවොත් මොකද වෙන්නේ? ඕගලන්ට හිතෙනවා අනේ මේ පඬිතයා අපිට කියවන්න පුළුවන් ෂෝක් එකට. ඇයි මේ කියවන්නේ කියලා. right? Same thing happens when you do in English. So don't read off your screen. Sir, can I ask a question? Yes. Sir, previously you said presentation should be simple. Does it mean it should be creative? Oh, simple mean creative. Simple and creative. Creative, yes, it can be simple as well as creative. Okay. Creative, when you say creative, there are certain aspects of creative that focuses on, you know, lot of colors, lot of fancy fonts, all these things, right? So in a presentation, Gayashini, I think it's just Gayashini who asked the question. Yes, yes. Yeah. So Yes. one thing we have to focus, and one thing I've actually forgot to tell you here, when I say fonts do matter, there are a lot of other fonts that we can use, right? මේ දෙක විතරක් නෙමෙයිනේ ගෑෂිනි fonts තියෙන මේ වර්ග දෙක ඇරෙන්න තව දේවල් තියෙනවානේ. අර මෙහෙම වැල් ගිය ඒවා තියෙනවා, වැඩ දාපු අකුරු තියෙනවානේ. හරිද? වැල් අකුරු කියලා තියෙනවා. ඔය වගේ ගොඩාක් font තියෙනවා. එකම දේ ඒවා දාගත්තාම දැන් මේ මෙතන මම ලියලා තියෙනවානේ fonts do matter කියලා. හරිද? මේක ඕගොල්ලන්ට හරි ලේසියෙන් කියවන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕන ප්‍රසන්ටේෂන් එකක් කරද්දී අනිත් කෙනාට කියවන්න පුළුවන්ද? ක්‍රියේටිව් කරනවා කියලා ගොඩාක් වැඩ දාන්න ගිහිල්ලා අර අපිට අවශ්‍ය දේ වෙන්නේ නැත්නම් ගොඩක් අපි බලාපොරොත්තු වෙලා වෙච්ච දේ වෙලා නැහැ. අපි ගෙයක් හදන්නේ ගේ ඇතුළේ ඉන්නනේ නොතෙමි. අපි ගෙයක් හදාගත්තට වැඩක් නැහැනේ. ඔක්කොම පාට ලෝකේ තියෙන සමනල තට්ටු වගේ පාට වෙන්න ගාලා වහලේ ගහගෙන නැත්තම් වැස්ස වෙලාවට තෙමෙනවනේ. හරි? ඒ නිසා කරද්දි බලන්න ඕනේ ක්‍රියේටිව් කියන එක හොඳයි. හැබැයි බලන්න ඕනේ අපි කරන්න ඕන දේවල් ටික කරනවද? ක්‍රියේටිව් කියලා මේ එක ස්ලයිඩ් එකකට මෙසේජස් ගොඩාක් දාගෙන බෑ. ක්‍රියේටිව් වෙන්න පුළුවන්. ඒක කරන විදියක් තියෙනවා. අපි මේ ටික ඉවරෙද්දි ඔයාගේ ප්‍රශ්නෙට මම හිතන්නේ ගොඩක් හොඳ උත්තරයක් ඉස්සරහට එයි. හරිද? Okay, sir, got it. Thank you. I like questions like that. That means no one is sleeping. Okay, so 1 plus 1 equals 0 in presentation. That is called මොකක්ද ඒකට කියන්නේ? What's that effect called? If you were listening, you can tell that. Does anyone remember? Starts with R. No one remembers. It's called redundancy effect. Okay. All right. So the next thing is size does matter. Coming back to Gayashini's question on being creative. You can be creative even with the font sizes.
As you can see, I have used two sizes here. Size 1 for the topic and a smaller size for the subtopics of my content. Always what you have to remember is when you're putting a message into a slide, you have to think 1, 2, 3. What is the first thing I want my audience to look at? What is the main message? Then what is the second message I want my audience to look at? Then finally the third, fourth and so on and so forth. මගේ audience එක slide එක දැක්ක ගමන්ම බලන්න ඕනේ මොකද්ද? දෙවෙනියට බලන්න ඕනේ මොකද්ද? තුන්වෙනියට බලන්න ඕනේ මොකද්ද කියන එක තමයි තීරණය කරන්න ඕනේ ඕගොල්ලන්ගේ font sizes දාද්දි. Font sizes ගොඩාක් presentations ASCII දාගන්න එපා. sizes දෙකක් නැත්තම් තුනක් තිබ්බාම හොඳටම ප්‍රමාණවත්. නැත්තම් ඕනෑවට වැඩි font sizes mix කරගත්තොත් ඒ presentation එක අපි කියනවා uniformity. නැත්තම් ඒකාකාරී බවක් නැති වෙනවා කියලා. හරිද? අපි බලමු මොකද්ද මේ size does matter කියන එකේ තේරුම. right. මම slide එක මාරු කරනවා. මට ඕගොල්ලෝ එක දෙයක් කරන්න ඕනේ. ඕගොල්ලෝ ඉස්සෙල්ලාම දකින වචනේ මොකක්ද කියලා අයියෙන් කෑ ගහලා කියන්න ඕනේ. හරිද? රෙඩිද? කට්ටිය කතා කරන්න ඕනේ නැත්නම් මම දන්නේ කොහොමද රෙඩිද නැද්ද කියලා. Yes, sir. Ready, sir. ready. ඔන්න get set ready go. go කිව්වට go නෑ. go. මොකක්ද ඉස්සෙල්ලාම දැක්ක වචනේ? Matter. 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 ඊළඟට මොකද්ද දැක්කේ? Does. does. right. එතකොට ඔයගලන් තේරෙනව නේද? ලොකුවට තියෙන දේ තමයි අපේ ඇහැ ඉස්සෙල්ලාම යන්නේ. ඊළඟට තියෙන දෙයට. right. එතකොට දැන් කවුරුත් දැක්කද මෙතන මේ m එකට පස්සේ තියෙන a එකට උඩින් තියෙන size කියලා ලියලා තියෙනවා. දැක්කේ නෑ නේද? දැන් මම පෙන්නද්දි තමයි දැක්කේ. ඇයි ඒ උනේ? පොඩියට දැම්මොත් පේන්නේ නෑ. මේකට පොඩ්ඩක් ඉන්න දාම්දුරු නෑනේ. right. පොඩි විහිළුවක් තියෙනවා. ඒක මට කරන්න බෑ. මේක විහිළුව රෙකෝඩ් වෙන නිසා මම කරන්නේ නෑ. මේ ගොඩක් වෙලාවට ගෑන් ළමයි කියනවා කතාවක් size එක ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් size එක ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා Tamanට අවශ්‍ය ලොකු දේ ලොකුවට දාන්න. ඊළඟට අවශ්‍ය වෙන දේ ඊළඟට ලොකුවට දාන්න. මේක ප්‍රශ්නයක් තියෙනවා. මොකද presentation template ගත්තොත් ගොඩක් වෙලාවට topic එක තමයි ලොකුවට තියෙන්නේ. ඊළඟට කියන්න තියෙන දේවල් පොඩියට තියෙන්නේ. හැබැයි ඇත්තටම ගත්තොත් මොකද්ද? අපිට ඕනේ මොකද්ද කියලා ගත්තොත් headline එකද අපිට වැදගත් වෙන්නේ. එහෙමත් නැත්නම් content එකට. ඒක තීරණය කරන්න ඕනේ ඕගොල්ලන්ගේ presentation එක මත. හරිද? ගොඩක් වෙලාවට අපේ headline එකට වැඩිය අපිට වැදගත් වෙන්නේ content එකේ තියෙන දේවල්. එතකොට ඒ වෙලාවට ඒ content එක ලොකුවට දාන්න වෙනවා. මෙන්න අපේ ගායශිනීගේ ප්‍රශ්නයට ගොඩක් විසඳුමක් දෙන තැනක්. ක්‍රියේටිව් කරන්නේ කොහොමද? ක්‍රියේටිව්. ගොඩක් අය ක්‍රියේටිව් කරන්නේ කලර්ස් වලින්. වෙන ගොඩක් දේවල් යූස් කරන්නේ නැහැ. ක්‍රියේටිව් කරන්න ගන්නේ කලර්ස් තමයි. එතකොට කලර්ස් ගන්නකොට we have to be very careful with colors. Why? Most of the people they use colors in a wrong way.
දැන් හොඳම උදාහරණයක් ගමු. මම මගේ ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් අද ඕගොල්ලන්ට තේරෙනවා ඇති කරන්නේ ඩාර්ක් වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක. ඩාර්ක් බ්ලූ බෑග්ග්‍රවුන්ඩ් එකක් අරගෙන තමයි කරන්නේ. ඒකට එක හේතුවක් one reason for the dark background today it's because of EduLink's colors are blue. So dark blue is one of the colors that we have in our theme. So I'm using a dark blue theme. But you must have seen there are many white backgrounds in many templates. ගොඩාක් template ගත්තොත් presentation software වල තියෙන්නේ white background එකකින් තමයි යන්නේ presentation එකේ සාමාන්‍ය පසුබිම. ඒක ගියාම තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඕගොල්ලන්ට හොඳම උදාහරණයක් බලන්න පුළුවන්. ඕගොල්ලෝ මේකේ ලියලා තියෙනවනේ light කියලා සුදු පාටින් ලියලා තියෙනවා කළු background එකේ, dark කියලා කළු පාටින් ලියලා තියෙනවා සුදු background එකේ. මේ දෙක දිහා බලන් ඉඳලා මට පොඩ්ඩක් කියන්න කොයික දිහාද බලන් ඉන්න ලේසි කියලා. වචන දෙක දිහා බලන් ඉඳලා මට පොඩ්ඩක් කියන්න කොයිකද බලන් ඉන්න ලේසි කියලා. Tell me what do you think it's more comfortable to look at? Is it the white letters or the dark letters? I'm waiting for your answer. What do you think is much more comfortable? මොකද්ද ඔයගලන්ට බලන් ඉන්න ලේසි? සුදු පාට අකුරු දිහාද බලන් ඉන්න ලේසි? මේ කළු පාට අකුරු දිහාද බලන් ඉන්න ලේසි? එක්කෙනෙක් දාලා වෙලා තියෙනවා කළු අකුරු light background එකේ ලේසි කියලා. අනිත් අය දැන් මේ දෙකේ මෙහෙමයි. සාමාන්‍ය මේකක් වශයෙන් ගත්තොත් සුදු එකේ කළු අකුරු දිහා බලන් ඉන්න ටිකක් අමාරුයි පොඩි ග්ලෙයා එකක් වගේ එනවා ඇහැට. හැබැයි කළු එකේ සුදු එක දිහා බලන් හිටියොත් එහෙම ග්ලෙයා එකක් එන්නේ නැහැ. අනිත් දේ තමයි ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ් එක ගොඩක් වෙලාවට Tamanට වැඩිය ගොඩක් ලොකුයි. එතකොට අපේ ඇහැ ගොඩක් වෙලාවට යන්නේ තියෙන සුදු දෙයක් මතර තමයි ඇහැ යන්නේ. එතකොට ස්ක්‍රීන් එක ගොඩක් ලොකු නිසා ඒකේ සුදු බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා තිබ්බොත් මොකද වෙන්නේ? ගොඩක් අයගේ ඇහැ යන්නේ ස්ක්‍රීන් එකට. Taman දිහාට නෙමෙයි. මොකද අපි කරන්න ඕනේ අපි තමයි හැම වෙලාවෙම ප්‍රසන්ටේෂන් එක වෙන්න ඕනේ. ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් එක කියන්නේ මගේ විෂුවල් එයිඩ් එක විතරයි. I am always the presentation. The slides are only my visual aid. එතකොට මේකේ ගොඩක් වෙලාවට හොඳ dark background එක සුදු පාටින් නැත්නම් light colors වලින් අකුරු තියෙන එක තමයි ගොඩක් වෙලාවට හොඳ. ඊට පස්සේ යනවා ගන්න පුළුවන් colors සම්බන්ධයෙන්. එතකොට මේ colors වලට අමතරව වෙන ඕන තරම් colors තියෙනවා, color combinations තියෙනවා. සාමාන්‍යයෙන් හොඳයි කියලා ගන්න color combinations කීපයක් තමයි මේ මම දාලා තියෙන්නේ. මේක දැම්මොත් අර මේකට කියනවා complementary colors කියලා. ඒ කියන්නේ මේ තියෙන්නේ මේකට කියන්නේ color wheel එකක් කියලා. වර්ණ වෘතයක්. මේකේ opposite colors තමයි මේ තියෙන්නේ. රතු එකට නම් කොළ. එතකොට රතු පාට background එකකට කොළ පාට අකුරු වෙන්න පුළුවන්. කොළ පාට background එකකට රතු පාට අකුරු වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ shade එකත් එක්ක තමයි සාමාන්‍ය හොඳයි කියලා පිළිගන්නේ. ගොඩක් වෙලාවට අඳුරු එකකට සුදු පාට වගේ ගොඩක් වෙලාවට කැපිලා යනවා.
ලයිට් බෑග්ග්‍රවුන්ඩ් එකකට ගොඩක් වෙලාවට කළු අකුරු නැත්තම් තද පාට අකුරු කැපිලා ලස්සනට යනවා. ඒක තමයි මතක තියාගන්න ඕනේ. දෙපැත්තට බැලන්ස් කරලා ගන්න තියෙන්නේ. right. ඊළඟ දේ තමයි මොකද්ද මේ contrast එක කියන්නේ. අපි ඉගෙන ගත්ත දැන් colors එක තියෙන දෙයක් තමයි මේ contrast එක කියන්නේ. හරිද? එතකොට අපි කොහොමද මේක use කරන්නේ? දැන් ගත්තොත් මෙන්න මේක. මෙතන තියෙනවා topic 10ක්. නේ? ඔයගොල්ලන්ට පේනවා topic 1 ඉඳන් 10 වෙනකම් මම නම්බර් කරලා දාලා තියෙනවා. අපිට පුළුවන් contrast එක විදියට මෙන්න මෙහෙම භාවිතා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ 1 2 3 ඔය විදියට එකින් එක එන විදියට අපිට ස්ලයිඩ් එකක් හදා ගන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මේක කරද්දි මොකද වෙන්නේ? දැන් මේ පළවෙනි එක දාද්දි මොකුත්ම තිබුණේ නැහැ. There was nothing when I put subtopic number 1. So we all focus on this topic number 1. But when there is 2, again, now there are 2 on the screen and my attention is dividing into 1 and 2. Now there's 3, 4, 5, 6, 7, 8, 9, 10. Now there are 10 topics on the screen at the same time looking exactly the same. Topic 10ක් නැත්තම් කරුණු 10ක් එකම විදිහට දැන් ස්ක්‍රීන් එකේ තියෙනවා. එතකොට පොඩ්ඩක් අපිට concentrate කරන්න අමාරුයි. We can't concentrate as we want. So what should we do using contrast? මොකක්ද අපි contrast එක කියන්නේ? අර කරුණු 10ම තමයි. අපි පොඩ්ඩක් වෙනස් විදිහකට භාවිතා කරනවා. ඔන්න පළවෙනි topic එක ආවා පළවෙනි විදිහට. හැබැයි දෙවෙනි එක එනකොට මොකද වෙන්නේ? අන්න අරක අඳුරු වුණා. Now the first topic came up. Now when it's going to the second topic, the first topic became a bit dark, or we used a contrasting color. Likewise, now you can see it's following the white place. දැන් බලන්න මේ මම මොකද්ද කොතෙන්ටද ගන්නෙ? ඕගොල්ලන්ගේ ඇහැ එතෙන්ට යනවා. සුදු පාට එක ඕගොල්ලෝ follow කරනවා නේද? You're following the topic which has the white color. That is what we want. We want our audience to look at exactly the point we are explaining. අපි topic number 9 එකට ආවහම අපිට ඕනේ අපේ audience එක හරියටම මේ topic number 9 එකට focus කරලා ඉන්න. නැත්නම් අපි දැන් 9 කියවද්දී ඒගොල්ලෝ එක දිහා බලන් හිටියොත් මොකද වෙන්නේ? තේරුමක් නැහැ අපි කියන එක. මොකද ඒගොල්ලෝ ඉන්නේ වෙන දිහාවක. අනිත් දේ තමයි ඕනෑමට වැඩිය don't overload the slides. What do you mean by overloading? If you take this slide, of course, there are 10 different subtopics. So I just took this as an example for you to teach about contrast. But the next slide, I'm telling you, don't overload the slides. Why? When you overload, what will happen is people will get distracted because there's too much of information in the slides. So what is the best number? ඒ කියන්නේ මොකද්ද ඕගොල්ලන්ට ස්ලයිඩ් එකකට දාන්න පුළුවන් හොඳම bullet point සංඛ්‍යා. අපි සාමාන්‍යයෙන් මේවට කියන්නේ මොනවද? bullet point කියලා කියනවා. එතකොට ස්ලයිඩ් එකකට දාන්න පුළුවන් හොඳම bullet point සංඛ්‍යාව කීයද? මේක කරන්න අපි පොඩි ගේම් එකක් කරනවා. අර ඉස්සෙල්ලා කරා වගේ පොඩි ගේම් එකක් කරනවා. දැන් ඕගොල්ලෝට මම ස්ලයිඩ් එකක් දානවා. ඒ ස්ලයිඩ් එකේ තියෙනවා පොඩි ඩොට්ස් කීපයක්. හරිද? ඩොට්ස් කීපයක් තියෙනවා. ඒ ඩොට්ස් හොඳට පේන්න තියෙනවා. පොඩි ඩොට්ස් නෙමෙයි ඔක්කොම එකම සයිස් එකේ ඩොට්ස් තියෙනවා. එතකොට මට කියන්න ඕනේ ඕගොල්ලෝ ඒ ස්ලයිඩ් එකේ තියෙන ඩොට් ගාන හරියට ගැනගෙන ඉවරුනාට පස්සේ 1ද 2ද 3ද
පහද 10ද 15ද කියලා දැනගත්තට පස්සේ මට ටක් ගාලා මයික් එක අන්මියුට් කරලා කියන්න ඕනේ කීයක් තියෙනවද කියලා. මං අහගෙන ඉන්නවා එක එක්කෙනා සම්පූර්ණයෙන් ගැනලා ඉවරලා කියන එක. හරිද? අනිත් එක්කෙනා කියන එක අහන් ඉන්න එපා. තමන් ගයින්න තමන් ගැනලා තමන්ගේ ඇස් දෙකෙන් ගැනලා තමන්ගේ කට ඇරලා කියන්න. හරිද? රෙඩිද? Ready, sir. හරි. ඔන්න ලෑස්ති නේද? කයින් ටක් ගාලා ගයි. ගැනලා කියන්නේ කීයද කියලා. Eleven. අනිත් අය කො අනිත් අය එක්කෙනෙක් කිව්ව 11 කියලා. මං හිතන්නේ ඒ තරින්දි කටහඬ තමයි මට ආවේ. 11 sir. ගෑෂිනිත් කියනවා 11යි. 11. It's 11. තාර 11යි. මලිතත් 11ද? right. හරි. ඕගලන්ට තේරෙන්නේ නැති මේ ඩොට්ස් 11ක් තිබුණේ. එතකොට සාමාන්‍යයෙන් තප්පර 3-4කට වඩා කාලයක් ඕගලන්ට ගියා මේක 11යි කියලා දැනගන්න. right? හරි ඊළඟට බලමු අපි තව එකක් තියෙනවා මේ වගේම එකක්. ඒකේ කීයක් තියෙනවද කියලා ටක් ගාලා දැනලා කියන්න ඕනේ. හරිද? ලෑස්තිද? Yes, sir. හරි. ඔන්න 1යි 2යි 3යි. 7යි 7යි. හරි. ඕකේ. 7යි කියලා ඔක්කොම කිව්වා. හරිට වඩා ඉක්මනට. හරි? දැන් බලමු ඊළඟට කීයක් එනවද කියලා. ලෑස්තිද කට්ටිය? Yes, sir. ඔන්න 1යි 2යි 3යි. 4. කවුද ඒ බල්ලෙකුත් 4යි කියලා කිව්වා? මට ඇහුණා බුක් ගන්නවා. හරි 4යි. එතකොට ටක් ගාලා ඕගොල්ලන්ට කියන්න පුළුවන් වුණා 4යි කියලා. එතකොට මේකෙයි වෙනස මොකද්ද? මේකේ නැත්තම් මේකෙයි වෙනස මොකද්ද? මේ බින්දු කීයක වෙනසක්ද? බින්දු 3ක වෙනසක් තියෙනවා. මේක 4යි මේකේ 7යි. මොකද්ද වෙනස? මේක අපි දකිනවා. මේක අපි කියවන්න ඕනේ. මේක දකිනවා. ටක් ගාලා ඇහැට පේනවා. මේක අපි ආයාසයෙන් කියවන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ දන්නවද? ඕගොල්ලන්ගේ මොළය මේකේ භාවිතා කරන මේක දකින්න භාවිතා කරන එනර්ජි එකක් තියෙනවා. We have our brain also runs on energy. We eat so that our brain has energy to work. If we don't eat, what will happen? We will die. Our brain will also die because it does not have energy. So your brain, when you have to see a slide like this, it uses an amount of energy. Also, when the brain sees something like this, it also uses energy. But the difference is මේ වගේ ස්ලයිඩ් එකක් දකිනවයි මේ වගේ ස්ලයිඩ් එකක් දකිනවයි අතර වෙනස මොළයට ගත්තොත් 500ක් මේ ස්ලයිඩ් එක දකිනවට වඩා මේ ස්ලයිඩ් එක දකිද්දි මොළය එනර්ජි එක වැය කරන්න ඕනේ. ඇයි? දකින්නව නෙමෙයි මේක අපි
කියවන්න ඕනේ 1 2 3 4 5 6 7යි. මේක 4යි. මේක නම් මොලේ පාවිච්චි කරන්න ඕනේ මේක ටක් ගාලා දකින්න. එතකොට 500ක් වැඩිපුර අපි එනර්ජි එක නාස්ති කරනවා. එතකොට ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලන්ගේ මොලය 500ක් වැඩිපුර හැම වෙලාවෙම එනර්ජි එක යූස් කර ස්ලයිඩ් කියවන්නේ නැහැ. ඒක ඇවිල්ලා එනර්ජි සේවිං වල පියා වගේ තමයි. නේද? මොලේ කියන්නේ එනර්ජි සේවිං වල පියා. බලනවා පළවෙනි ස්ලයිඩ් එක 500ක් විතර වැඩිපුර එනර්ජි යනවා. දෙවෙනි ස්ලයිඩ් එක බලනවා කෙලින්ම ෂට් ඩවුන් කරලා දැම්මා. ආයි එතනින් එහාට නැහැ. හරි? So the brain will not function using 500% more energy on slides that are like this, or for example a slide like this. So what do you need to do? You have to have a magic number. The magic number is 6. You should have not more than 6 bullet points per slide. Bullet point නම් 6කට වැඩිය ස්ලයිඩ් එකේ තියන්න එපා. දැන් මේ වගේ අර වගේ ගත්තොත් 10ක් තියෙනවනම් කඩන්න ඒක. පහ පහ ස්ලයිඩ් එකකට කඩන්න. නැත්තම් 8ක් තියෙනවනම් 4 4 කඩන්න. නැත්තම් ගෲප් කරන්න පුළුවන් නම් 2යි 4යි හරි 5යි 3යි හරි කොහොම හරි සම්බන්ධතාවයක් තියෙන විදිහට කඩන්න. හැබැයි එකපාර 6කට වැඩි ප්‍රමාණයක් පෙන්වන්න එපා. මොකද මොලයෙන් ඒක කෙලින්ම රිජෙක්ට් කරලා දානවා. හරිද? මේ වෙනකන් තේරුණාද? තේරුණාද? ඔව් නම් ඔව් නෑ නම් නෑ. Yes, sir. Yes. Okay. Yes, sir. All right. So is it okay if I'm doing in Sinhala, because I thought you might need a mix? So is it all right if I do only in English? මම සිංහලෙන් කියලා දෙනකොට තේරෙන්නේ නැද්ද දන්නෙත් නෑ. හරි මම මේ විදිහටම කරන් යන්නම්කෝ. 6 is the magic number. 6 තමයි අර කියන magic number එක. ඊළඟට අපි බලමු මොකද්ද තියෙන්නේ. එතකොට අර මං කිව්වනේ 10ක් තියෙනවා නම් පහ පහ ස්ලයිඩ් දෙකකට කඩන්න. ඒ කියන්නේ මොකද්ද? අපෙන් ප්‍රශ්නයක් අහනවා. Does this mean more slides? අපිට ඔළුවට දාලා තියෙන මේකක් තියෙනවා ප්‍රසන්ටේෂන් එකක් කරද්දි මොනවාද? ස්ලයිඩ් ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්නයි කියලා දෙයක් අපේ ඔළුවලට දාලා තියෙනවා මෙච්චර කාලයක්. ඒ වුණාට ඇත්තම කතාව ස්ලයිඩ් ප්‍රමාණය අඩු වුණාට වැඩක් නැහැ. ස්ලයිඩ් එකේ තියෙන ප්‍රමාණය අඩු වෙන්න ඕන. ඒ කියන්නේ ස්ලයිඩ් ප්‍රමාණය වැඩි වුණාට කමක් නැහැ ටිකක්. හරි? එහෙම කියලා ස්ලයිඩ් 200ක් හදන්න එපා. හරි? ස්ලයිඩ් ප්‍රමාණය ටිකක් වැඩි වුණාට කමක් නැහැ. හැබැයි එක ස්ලයිඩ් එකක තියෙන ඉන්ෆර්මේෂන් ප්‍රමාණය අඩු කරන්න තමයි ඕනේ. ඒක තමයි අවශ්‍යතාවය. එතකොට ඔයගොල්ලෝ දැකලා ඇති මේ යටින් සමහර presentations කරන් යනකොට there are page numbers at the bottom of the page. So what do you think about page numbers? Do you think it's good to have it or bad to have it? Yes or no? What do you think? Is it good to have or not good to have? What do you think? Each one will have a different answer. Gaishini, what do you think? Is it good to have page numbers or bad? I think, sir, it mustn't. Okay, you think it's not good.
Yeah. What do you think, Tarindi? I think it's good. You think it's good. Tara, what do you think? I think it's not necessary. All right. So there are two trains of thought. Usually people say, don't put the numbers. Why? Let's say you have 40 slides, right? And you finally get through 5. And the people in the presentation see there are 40 slides to go, right? And you're still at the 5th slide. If you're doing a bad job at presenting, they will think, yo, there's another 35 to go. But then again, on the flip side, if you come to 35, there's 40 to go, but there's only 5 more to go. People will think, more at the antang, only 5 more to go. So both sides are there, but usually we say don't put page numbers because it's also what? මෙතනින් යටින් 1 2 3 4 කියලා දැම්මත් ඒකත් මේ page එකේ එන information එකක් වෙනවා. එතකොට ඒකත් අර පොඩ්ඩක් හරි අපේ මොලේ වෙහෙසන්න වෙනවා ඒකත් කියවන්න. ඒ හින්දා page numbers දාන්න අවශ්‍ය නැහැ කියන එක තමයි විද්වත් මතය. Right? Next one. I think animations. What do you think about animation? Do you think it's good or do you think it's bad? මම පොඩි animation එකක් දාලම ගත්තා මේකට. Right? What do you think? Do you think it's good or bad? It's Answers. Gayashini says it's good. You're thinking creative. Okay. So, Tarindi, what do you think? It's good. Good. Tara? I don't say it's bad, but it's old fashioned. All right. So you think it's old fashioned. Okay. Having animations, it's okay. But the thing is, it should not be your what you call main thing. The information needs to be the main thing in the slide. Some people put too much animation into the slide. Some people have මේ good එකයි bad එකයි නම් දෙන්න ඕනේ. මේ good එක යනවා මෙහෙම වටේ දුවනවා. bad එක ලොකු වෙනවා, කළු වෙනවා, රතු වෙනවා, සුදු වෙනවා, ඔක්කොම දඟලනවා නිකන් කැපිච්ච පණුව වගේ. slides නිකන් කැපිච්ච පණුව වගේ දඟලන්න ගත්තාම වෙන්නේ මොකද්ද දන්නවද? අර බලන් ඉන්න කෙනාගේ attention එක යනවා මෙහෙම යනවා. එහෙම ගියාම they can't focus on the information. Having a little bit of animation is good. As Tara said, it's a bit old fashioned. Yes, you can make a slide. Then make මේ slide එක ගන්නකො දැන් මම මෙතන අහලා දිනවනේ good or bad කියලා. දැන් මෙතන පොඩි animation එකක් මම දාලා තියෙනවා. මේකම මට මේ slide එක duplicate කරලා good or bad කියන එක good කියලා එක slide එකක් හදන්න පුළුවන්. මේ ටිකම තියෙද්දි bad කියලා තව slide එකක් හදන්න පුළුවන් කිසිම animation එකක් නැතුව. animation නැතුවම slides හදන්නත් පුළුවන්. හරි? එතකොට animation නැත්තරම නැති කරන්න ඕනේ කියලා දෙයක්වත් නැහැ. අඩු වෙන්න ඕනේ හැබැයි ඕනෑටටි ගොඩක් තියෙන්න හොඳත් නෑ. දැන් මම මේ මුළු slide set එකටම use කරලා තියෙන animations වර්ග 3යි. appear කියන එකක් තියෙනවා. ඒක use කරලා තියෙනවා. මේකට මේ grow shrink කියන එක use කරලා තියෙනවා. මෙන්න මෙතන මම use කරලා තියෙනවා කොතනද? මෙතන use කරලා තියෙනවා
මෙතන යූස් කරලා තියෙනවා මේ contrast එක ගන්න colors change වෙන ටිකක් අරන් තියෙනවා. ඔය තුන තමයි මුළු මගේ මේ slide set එකේම තියෙන්නේ ඔය තුන විතරමයි. එහෙ මෙහෙ යන ඒවා මොකක් නැහැ. හරි? right. හරියටම වෙලාවටම ඇවිල්ලා තියෙනවා. 8:36යි. දැන් ඕගොල්ලන්ගේ වාරය. දැන් කිව්වට දැන්ම නෙමෙයි. අපේ ඊළඟ ක්ලාස් එක තියෙන්නේ බ්‍රහස්පතින්දා. හරිද? එතකොට එදාට මට ඕගොල්ලන්ගෙන් අවශ්‍යයි යම් කිසි ප්‍රසන්ටේෂන් එකක්, යම් කිසි ටොපික් එකක්. ස්ලයිඩ්ස් 5ක් වුණත් කමන්නේ. හරිද? දැන් ඕගොල්ලන්ට මම දැන් අද කියලා දීපු දේවල් ටිකක් තියෙනවනේ. දැන් ඒගොල්ලෝට ඕනේද මේකේ මෙන්න මෙහෙම ටිකක්. ඕ. දැන් අපි ගත්තොත් මෙන්න මේ ස්ලයිඩ් එක. මේක තමයි ටිකක් වැඩ දාපු ස්ලයිඩ් එකකට තියෙන්නේ. මේක පේනව නේද ඔයගොල්ලන්ට? මේක පේනව නේද? Can you see this? Yes. All right. So how I made it is ඉස්සෙල්ලාම Yes, sir. විස්තර තියෙන ටික දාලා තියෙන්නේ. ඊට පස්සේ මම කරලා තියෙන්නේ පළවෙනි එක මෙහෙම select කරනවා. select කරලා add animation කරලා මේකේ පළවෙනි එක දාලා තියෙනවා මේ fade කියන එක. ඒක තමයි මේ තියෙන්නේ. හරිද? ඊළඟට දෙවෙනි එකටත් ඒකම දැම්මා. fade කියන එක මේක. 3 4 5 ඔය ඔක්කොටම දැම්මාම මේ mouse එක click කරාම එකින් එක එන එක තියෙනවා. ඊට පස්සේ ගත්තොත් දැන් මේකෙදි ඔයගොල්ලෝ දකින්න තියෙන්නේ මේ පළවෙනි ඕනේ දැන් mouse එක click කරාම එකක් ආවා. දෙවෙනි එක click කරාම දෙවෙනි එක එනකොට මේ පළවෙනි එක අඳුරු පැහැවෙනවා. ඒක කරන්න තමයි මෙන්න මේ දෙවෙනි එක දාලා තියෙන්නේ. මේක කරලා තියෙන්නේ දැන් පළවෙනි සෙට් එකේ මේ 10 දෙනාටම දැම්මනේ appear කියන මේ fade කියන එක. ඊට පස්සේ මම ආයි මේක select කරලා ගන්නවා. select කරලා අරගෙන මේ add animation කියලා එක අරගෙන මේකේ තියෙනවා object color කියලා එකක්. මේකේ background එක වෙන පාටක් නම් සාමාන්‍යයෙන් කළු වගේ පාටක් නම් සුදු වගේ පාටක් නම් මේ darken හරි desaturate කියන එකෙන් හරි ගන්නත් පුළුවන්. හැබැයි මේ object color කියන එකෙන් තමයි මම අරන් තියෙන්නේ. මේක click කරාම මෙන්න මේක වැටෙනවා. එතකොට මෙතන එන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ තැඹිලි පාටක් තමයි එන්නේ. මම කරලා තියෙන්නේ ඒක මට background එකට ගැලපෙන මෙන්න මේ වගේ අඳුරු පාටකට අරන් තියෙනවා. දැන් එනකොට එන්නේ ඔන්න ඔය පාට. මට අවශ්‍ය දේ නෙමෙයි වෙන්නේ තැඹිලි පාට ආවොත්. මොකද ඒක තවත් highlight. මට ඕනේ දෙවෙනි එකට යද්දි පළවෙනි එක්කෙනාව අඳුරු වෙලා යන්න. හැබැයි යාව නැති වෙලාම යන්න අවශ්‍යත් නැහැ. හැබැයි යා පොඩ්ඩක් පැත්තකට කරලා තියන්න. අන්න ඒ වගේ දෙයක් තමයි කරන්නේ. ඒකට ඒ විදිහට ඒක දාද්දි ඒක එන්නේ මේ පල්ලෙහාට එන්නේ. ඒතර මම කරලා තියෙන්නේ මේක මෙන්න මේක ගත්තාම මේකේ තියෙන effect options කියලා. ඒකට යන්න උඩින් තියෙනවා මෙන්න මේක. start with previous කියන. ඒ කියන්නේ මේකට mouse එක click කරන්නේ නැහැ. මේක click කරාම start with previous කියන එක දුන්නාම ඊට උඩින් තියෙන මේකට click කරාම ඒකත් එක්කම පටන් ගන්නවා. නැත්තම් අපිට දාන්න පුළුවන් start after previous කියන එක දාන්නත් පුළුවන්. එතකොට මේක දැම්මහම මෙයාගේ මේ දෙවෙනි mouse click එකේදී දෙවෙනි එක්කෙනා මතුවෙනකොට මෙයා අඳුරු වෙනවා. ඒක තමයි කරලා දෙන්නේ. මේ විදිහට මේ හැම එකටම දාලා අන්තිමකට අවශ්‍ය නැහැ. මොකද මේ 10 වෙනි එකට අවශ්‍ය නැති වෙන්නේ 10 වෙනි එක අඳුරු වෙන්න දෙයක් නැහැ. මොකද අපි ඊළඟ ස්ලයිඩ් එකට යනවා. එතකොට මේ 9 වෙනකම්ම ඒ ඉෆෙක්ට් එක පල්ලයට අරගෙන ඊට පස්සේ මම කරලා තියෙන්නේ මෙන්න මෙහෙම මේක අල්ලලා උඩට ගන්න පුළුවන්. ඒ විදිහට පළවෙනි එක දෙවෙනි ටොපික් එක එනකොට අඳුරු වෙන විදිහට දාලා තියෙනවා. දෙවෙනි එක තුන්වෙනි එක එනකොට අඳුරු වෙන විදිහට දාලා තියෙනවා. මේ විදිහට මේ ටික හදලා තියෙනවා. හරිද? ඔය ටික තමයි ටිකක් අමාරු ඇනිමේෂන් එකකට කියලා තියෙන්නේ. අනිත් ඒවා නම්
මේක ගත්තොත් මේක කරලා තියෙන්නේ බොහොම සරල දෙයක්. මේක ස්ලයිඩ් එක බලමු අපි. ඉස්සෙල්ලාම මවුස් ක්ලික් එකට ටයිටල් එක එන්න දාලා තියෙනවා. ඊළඟට මම කරලා තියෙන්නේ හෙඩ්ලයින් කියන එක එනවා. ඒක ලොකු වෙනවා. ඊළඟට කන්ටෙන්ට් කියන එක ලොකු වෙනවා. දැන් මෙතන මට අවශ්‍යතාවය තිබුණේ මොකක්ද දන්නවද? මම ඔයගලන්ට කිව්වනේ ලොකුවට තියෙන දේ ගැන තමයි ඇහැ යන්නේ කියලා. ඒකට මේ ස්ලයිඩ් එක ගත්තොත් ඔයගලන්ට තේරෙනවනේ title is the one with the biggest letters. So what I am trying to do, when the headline and the content part comes out, I want the title to disappear. එතකොට මම කරලා තියෙන්නේ මෙන්න මේ animation එක තියෙනවා. මේක click කරලා මේක select කරලා add animation ගිහිල්ලා ඒකේ තියෙනවා exit animations කියලා. ඒකේ fade කියන එක දීලා තියෙනවා. එච්චරයි කරලා තියෙන්නේ. නේ? මම කියවනේ effects තුනයි මම use කරලා තියෙන්නේ. fade කියන එකයි, grow shrink කියන එකයි, change color කියන එක තමයි use කරලා තියෙන්නේ මේ මුළු slide set එකම හදන්න. හැබැයි ඔයගලන්ට you must have seen one thing in common. I use a lot of images and very less text. එහෙම කරන්නේ ඇයි? එතකොට I can use any language very easily. ගොඩාක් ඉංග්‍රීසියෙන් ලියාගෙන තිබුණා නම් මට මේක සිංහලෙන් කරන්න කියලා කිව්වහම මට ගොඩාක් දේවල් වෙනස් කරන්න වෙනවා. ප්‍රසන්ටේෂන් එකක් හදද්දි හැවිලම ඉස්සරහා හිතන්න ඕන අනිත් දේ තමයි we say a picture tells 1,000 words. එතකොට අපිට හරි ලේසියෙන් පින්තූරයක් දාලා ලොකු කතාවක් එකපාර කියන්න පුළුවන් text දාන්නේ නැතුව. ගොඩක් text දැම්මහම if we have a lot of text in the presentation, it's very difficult to concentrate. Right? So I have two homeworks for you. First one is what? This one. I want you to find 3 structures in a presentation that you can use, as well as the last one. I want you to come up with your own presentation. Okay? All right. Hello. Gayashini, Malit, Tarindi, Tara. Tara is not coming for Thursday's class, but Tarindi, Gayani and Malit will come for Thursday's class. And I want you 3 to do those 2 homework. Number 1, find 3 structures of a presentation that you can use. And next, I want you to have a small presentation ready for Thursday. At least 5 slides. Even 3 slides is enough as long as you made it yourself. Okay? Okay. Okay, sir. All right. Okay, on Thursday, what we will be doing is we will be looking at how we can present the presentation. This is preparing the presentation, the first part, just like making your CV. This would be the first part. The second part is having the interview. Likewise, in the presentation, we have to have the presenting of the presentation. We will be looking at how we can use some tips and tricks to do that on Thursday. All right. So is there any questions? Are there any questions from this today's lesson? Any questions? Gayashini, did I answer your question about creativity? Yes, sir.
All right. So I want 3 presentations ready on Thursday. I hope all 3 will do it and will attend the class, because that will be the second session of today's first session. All right. If there's nothing else, we'll end the class today. All right. Okay, sir. Thank you. Okay. Good night. Thank you, sir. Good Thank night. you. Good night. Good night.